ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. කොරෝනා වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 මාර්තු 14 ඉරිදා සිරස්තල මොරොබකින් කොවිඩ් ආසාදිතයන් 51ක් හමුවේ. නගරයේ කඩසාප්පු වැසේ. උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයේ කල්යයි. සීනි බදු වංචාව සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න විපක්ෂයෙන් ඉල්ලීමක්. අසත් සාලිගේ මතභේදාත්මක ප්‍රකාශය විමර්ශනය කරන්න CID කණ්ඩායමක්. සාලි කුරුදුවත්ත පොලිසියට ප්‍රකාශයක් දෙයි. විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ මේක් වන්නේ අද දෙරන රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු මාසයේදී නොපවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසුවේ හෙට දින දිවයිනේ සියලුම පාසල් විවෘත කරන බවයි. නමුත් බස්නාහිර පළාතේ හෙට දින ආරම්භ කෙරෙන්නේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණයි. The big story. බස්නාහිර පළාත හැර සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු පසුගිය ජනවාරි 11 වනදා ආරම්භ කිරීමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වෙන බැවින් පෙබරවාරි 25 වන දින නැවත නිවාඩු ලබා දුන්නා. ඒ අනුව හෙට දින දිවයිනේ සියලුම පාසල් විවෘත කරනු ලබනවා. නමුත් හෙට දින සිට බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යයන කටයුතු ආරම්භ කරන්නේ 5, 11 සහ 13 යන ශ්‍රේණි පමණයි. සෙසු සියලු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 19 වෙනිදායි. මාර්තු 15 බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම 5, 11, 13 ශ්‍රේණි පමණක් පටන් ගන්නවා. ඊට පස්සේ සිංහල දමිළ අවුරුද්දෙන් පස්සේ අප්‍රේල් 19 මුළු රටේම සියලුම පන්ති සියලුම ශ්‍රේණි ඒවා පැහැදිලිව අපි ආරම්භ කරනවා. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි. The big story. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය සොෆ්ලොජික් ලයිෆ්. විශේෂ රාජ්‍ය සංචාර සඳහා කෙටිකාලීනව විදෙස්ගත වන පුද්ගලයින් යළි දිවයිනට පැමිණීමෙන් පසු නිවෙස් තුළ නිරෝධායනයට අවසර ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු කොවිඩ් වර්ධන එන්නතක නිර්දේශ කරන ලද මාත්‍රා ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ලබාගෙන ඇතනම් ඔහු නිරෝධායනයෙන් නිදහස් කරන බවද එහි සඳහන්. විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර හෝ ව්‍යාපාරික කටයුතු සඳහා කෙටිකාලීනව විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින් හෝ විදෙස් ජාතිකයින් යළි දිවයිනට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව මාර්ගෝපදේශ මාලාවක් මාර්තු 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනෙන් පිටව යාම සහ යළි දිවයිනට පැමිණීම අතර කාලය දින 4ක් හෝ ඊට අඩු නම් ගුවන්ගත වීමට දින 4ක කාලයක් තුල සිදු කරන ලද PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු වනවා. එසේ නොමැතිනම් පැය 48ක කාලයක් තුල සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂාවක් මගින් කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු කළ යුතු බව එහි සඳහන්. අනතුරුව දිවයිනට පැමිණි වහාම නිවස තුල ස්වයං නිරෝධායනයට යොමු විය හැකියි.
දිවයිනට පැමිණ දින 5ත් දින 7ත් අතර කාලය තුළ PCR පරීක්ෂණයක් සිදු කෙරෙන අතර එමකින් ආසාදිත නොවන බව තහවුරු වුවහොත් 7 වන දිනයෙන් පසු ස්වයං නිරෝධායනය අවසන් කෙරෙනවා. කෙසේ වෙතත් කිසියම් පුද්ගලයෙකු කොවිඩ් මර්ධන එන්නතක නිර්දේශ කරන ලද මාත්‍රා ප්‍රමාණය සම්පූර්ණ වශයෙන් ලබාගෙන ඇත්නම් ඔහු නිරෝධායනයෙන් නිදහස් කරන බවද එහි සඳහන්. මේ අතර විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් හා වෙනත් විදේශිකයන් දිවයිනට පැමිණීමේදී අනුගමනය කළ යුතු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ද නිවස් නිරෝධායනය සඳහා යොමු කිරීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි. මොරවක නගරය ආශ්‍රිතව සිදු කළ අහඹු PCR පරීක්ෂණ 295කදී 51 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. තේ කර්මාන්ත ශාලාවක සේවකයින් හා වෙළඳසල් සේවකයින් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස තහවුරු වීම හේතුවෙන් නගරේ වෙළඳසල් දින 3කට වසා දැමීමට තීරණය කෙරුණා. මොරවක සතිපොළද යලි දැනුම් දෙනතුරු නොපැවැත්වීමට පිටබැද්දර ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා. කටුනායක නිදහස් වෙළඳ කලාපෙන් තවත් ආසාදිතයන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය දින 3ක කාලය තුල පමණක් ආසාදිතයන් 6 දෙනෙකු එම වෙළඳ කලාපෙන් වාර්තා වීම විශේෂත්වයක්. වවුනියාවේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. 700කට ආසන්න පිරිසක් එහි සේවයේ නියුතු වන අතර ඔවුන් සියලු දෙනාම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අවශ්‍ය බව සෞඛ්‍යාංශ සඳහන් කළා. කොවිඩ් ආසාදිතයන් හමුවන සංඛ්‍යාව අඩු වෙද්දී ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාවත් ඒ හා සමානව යම්කිසි අඩුවීමක් වෙනවා. හම්බු නැති වුණත් අපි අනිවාර්යයෙන්ම ඉලක්ක කරගෙන යම් යම් ප්‍රදේශ අපිට කොවිඩ් ආසාදනයක් විය හැකි ස්ථාන කරනවා ලබනවා. කෙසේ වෙතත් ඇත්ත තත්ත්වය ඇවිල්ලා ඔය යම්කිසි ආකාරයක අඩුවීමක් තිබෙනවා නැතුව නෙමෙයි හංගණ්ඩවත් සංඛ්‍යාව අඩු කරලා පෙන්වන්නවත් එවැනි දෙයක් නෙමෙයි. යම්කිසි ආකාරයක ජනතාව COVID-19 රෝගය පිළිබඳව සුළුවෙන් සිතන තත්ත්වයක් ඒ වගේම නිරෝධායන රීතිය අනුගමනය නොකිරීමේ තත්ත්වයක් මෙවන විට අවධානයට ලක් වී තිබෙනවා. මේ රෝගය පිළිබඳ අවධානම තවම දුරු වී නැහැ. මේ නිසා අදාළ සෞඛ්‍ය සිරිත් විරිත් පුරුදු ඒ ආකාරයටම ජනතාව විසින් අඛණ්ඩව අනුගමනය කළ යුතුයි. සීනි බදු පහළ දැමීමෙන් රජයට සිදු වූ අලාභය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. කෙසේ වෙතත් කුඩා වැවිලිබෝග වගස් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුව සීනිබද්ද අඩු කළ පරිද්දෙන්ම යහපාලන ආණ්ඩුවද 2016 වසරේදී සීනිබද්ද රුපියල් 30 සිට 125 දක්වා අඩු කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ අදහස් දැන් ආයතන ලයිස්තුවක් තියෙනවා. ඒ ආයතන තියෙනවා 67ක්. වැඩියෙන්ම සීනි ගෙන්නන්නේ පිරමිඩ් විල්මා ප්‍රයිවට් ලිමිටඩ්. ඒ කියන්නේ සජාත් මූසුගේ කම්පැනි. දැන් මේ වාර්තාවෙම කියනවා කස්ටම් ඩිරෙක්ටර් මේ සීනි වල බද්ද අඩු කරන දවසේ රුපියල් 50 725ට අඩු කරන වෙලාවෙත් ස්ටොක් තිබුණයි කියලා විල්මා ආයතනයේ විතරක් මෙට්‍රික් ටොන් 8237ක්. සීනි අවශ්‍යතාවයක් හදිසි පැන නැගිලත් නැහැ. මෙතන තමයි රහස තියෙන්නේ. සීනි බදු අඩු කරයි කියලා බදු වංචාවක්. මේ බදු සහනය දුන්න එකට බදු වංචාවක්. හෙට खनिज तेल नीतिगत संस्थाව වැඩි කරනවා රුපියලකින් තෙල් ලීටර එකක්. එතකොට ලංකාවේ සෙට් කීයක් තියෙනවද සමන්? 1000ක් 2000ක් තියෙනවා. එතකොට සෙට් හිමියන්ට කොච්චර ලාභයක් තියෙනවද? එතකොට ඒකත් වංචාවක්ද? සිගරට් ඒජන්ට්ලා ගාව සිගරට් තියෙනවා. වැඩි කරා මේගොල්ලන්ට ලාභයක් එනවා. එහෙනම් ඒකත් වංචාවක්ද? බදු වැඩි කරාම යම් පුද්ගලයෙක් ලාභ ලබනවා. ඒ වගේම බදු අඩු කරාම යම් පුද්ගලයෙක් පාඩු ලබනවා. මේ හදන අලුත් බිල්ලේ මේ විල්මා ආයතනයේ සජාත් මෞසූන් තමන්ගේ සීනි සතුසට 124ට විකුණලා රුපියල් 50ක ලාභයක් හැම සීනි කිලෝකින්ම හොයලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් තොත්ත බබෙක්. එයා දන්නේ නැහැ එයාගේ ගැසට් නිසා මුදල් ඇමති හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගැසට් නිසා මෙහෙම පිරිසක් ජාවාරමක් කරන විත්තිය ඒගොල්ලෝ දන්නේ නැහැ. යම් කිසි කෙනෙක් මේවෙන් අයුතු ලාභයක් ලබනවා කියලා දැනගත්තා නම් ඒ අයගේ account නවත්තලා account freeze කළා ඒ සල්ලි රඳව ගැනීමේ වගකීම ඒගොල්ලන්ට තිබුණා. දැන් මේ මංකොල්ලේ කන්න ඉඩ දීලා ඇඟ බේර ගන්න හදනවා නම් ඒගොල්ලොත් ඒ හොරුන්ගේ කොටසක් කියලා අපිට නිගමනය කරන්න වෙනවා. බදු වංචාවක් කියන එක වැරදි වචනය. යම් කිසි විදිහේ එතන යම් කිසි විදිහේ යම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ හැබැයි වංචාවක් කියලා බදු වලින් වංචා කරන්න බෑනේ. බදු වංචා කරන්නේ බදු නොගෑ ඉන්න. ඉතින් ඒක සීනි වංචාවක් කියන එක අපි ඔප්පු කරගන්න ඕනේ. උසාවියට ගිහිල්ලා ඉන්න කණ්ඩායමක් දැන්. උසාවිය තීන්දුව කරයි මේක වංචාවක්ද කියලා. සීනි වංචාව ගත්තට පස්සේ මහ බැංකු වංචාවට දෙවෙනි නෑසා ක්‍රමවේදෙත් දෙකම එකයි. මෙතනත් මොකද උනේ? මෙතනත් උනේ ඔන්න අපි ගැසට් එක වෙනස් කරනවා. උඹගේ එපන් සීනි. ඔන්න අයිතුලා. දැන් ඔන්න අපිට පේනවා. දැන් ඔන්න අද බලා ගන්න පුළුවන්. මේ හොර සීනි ගෑවේ කවුද කියලා. දැන් ඉන්නවා සෙට් එක දත මැදගෙන සීනි වංචාවක් උනේ නෑ කියලා කියනවා. දැන් විවිධ තර්කෙයි මේ සීනි වංචාව යට යවා ගන්න. මේ සිදු කරපු ජාතික අපරාධය ගැන
ඒ වගේම අහිංසක ජනතාවගේ බදු මුදල් ගසා කෑමට කටයුතු කිරීම ගැන වියත් මගට අත පිහිද ගන්න පුළුවන් කමක් නැහැ. මේ මහ පරිමාණ සීනි බදු වංචාව ගැන සොයා බැලීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා. ඒ සඳහා පිළිගත් පුද්ගලයන් පත් කිරීමත් ඉතාම අවශ්‍ය කාරණයක්. ඒ වගේම වහම මේ ගැන වෝහාරික විගණනයක් පවත්වන්න කියලත් අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. 2016 තුන්වෙනි මාසේ 8 වෙනිදා සීනි බද්ද තිබුණා රුපියල් 30ක්. මේක නැවත වරක් 9 වෙනි මාසේ 7 වෙනිදා 725 බවට පත් කරා. 29.75ක් බද්ද අඩු කරා. ජනතා විමුක්ති පෙරමුණයි ඔය සමගි ජන බලවේගයේ කට්ටියයි දෙගොල්ලෝ එකතු වෙලා ආණ්ඩු කරන කාලේ ඔය හඳුන්නෙත්ති මහත්තයාට එහෙම තිබුණානේ අධිකරණය යන්න. නීතිය ක්‍රියාත්මක කරාද? ඔහොම බැලුවොත් මේ රටේ ජීවිතේ කවදාවත් බදු මුදල අඩු කරොත් කියයි රජයට බද්දක් අහිමි වුණා කියලා. එවනම් කවදාවත් මේ රටේ බදු අඩු කරන්න වෙන්නේ නැහැ, වැඩි කරන්න වෙන්නේ. ජාතික සමග පෙරමුණේ නායක අසත් සාලි මහතා සිදු කළ මතභේදාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර තිබෙනවා. මේ අතර අසත් සාලි මහතා ඊයේ රාත්‍රියේ කුරුඳුවත්ත පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන්නා. මෙරට නීතිය සම්බන්ධයෙන් අසත් සාලි මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මතභේදයට තුඩු දුන්නා. මුස්ලිම් නීතිය කවුරු වෙනස් කරද අපි වෙනස් කරන්නේ නැහැ. අපේ නීතිය අපිට, ඔයගලගේ නීතිය ඔයගලන්ට. අපිට කුර්ආනයයි හදීසයයි ශරියායි තමයි අපේ නීති රීති නම් අපි ඒක ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළා. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවයි. සත්සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. අනිවාර්යයෙන් සියඩේ දැනුවත් තියෙනවා මම පුද්ගලිකව රටේ නීතියට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් ඔහුට විරුද්ධව අනිවාර්යයෙන්ම අපි කටයුතු කරනවා. ඕනම රටක නීති පද්ධතියක් තියෙනවා. රටේ ප්‍රධානියාගේ පටන් අවසාන පුද්ගලයා දක්වා හැම කෙනෙක් ඒ නීති පද්ධතියට අනුකූලව කටයුතු කළ යුතුයි, ජීවත් විය යුතුයි. කාටවත් ඕන විදියට වෙනත් නීතියක් ක්‍රියාත්මක කරන්න අපි කිසිම ඉඩක් තියන්නේ නැහැ. මෙවන් පසුබිමක අසත් සාලි මහතා ඊයේ රාත්‍රියේ කොරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් අතර පසුව ඔහු පැවසුවේ රටේ නීතියට එරෙහි ප්‍රකාශයක් තමා නොකළ බවයි. මේ වෙනකොට CID කණ්ඩායමක් පත් කරලා තියෙනවා කියන එක අපි දන්නවා. ඒ නිසා අපි ආවා අපේ වසමේ තියෙන පොලිසියට. ඒකම මම අද අවශ්‍ය ඉඳලා ගහනවා ඩිරෙක්ටර් CIDට. එතුමා ආන්සර් කෙරුවේ නැහැ. ඉතින් එක රටක නීතියක් ඒක තියෙනවා කියලා මම හිතනවා. ඒ නිසා පොලිසියෙන් මට එන්න කිව්වා නම් මම ඒකට ගිහිල්ලා මගේ කරුණ දෙනවා. දිනිස්සුදී. පිළිගන්න නීතිය මොකක්ද? දැන් අපේ ආගම කියලා කියන්නේ ඒකනේ අපේ පළවෙනි නීතිය. ආගම කියන්නේ කුර්ආන එකයි හදීස් එකයි. සිංහල ජනතාවද බෞද්ධ දර්ශනය. ඒක පිළිපැද්දාම ඇති ඔය රටේ නීතිය මේ කරන්න. මේ රටේ නීතිය අපි ගණන් ගන්න නැහැ කියලා කිව්වද? අපි කිව්වේ ඕගලගේ නීතිය ඕගලන්ට අපේ නීතිය අපිට කියලා කිව්වේ මොකද්ද? ඒක වරද්දලා පටවල අසත්සාලි මේ රටේ නීතිය ගරු කරන්නේ නැහැ කියලා කිව්වයි කියලා දැන් මේක සම්පූර්ණ බොරුවක් නේ. කෙසේ වෙතත් අසත් සාලි මහතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් 5 දෙනෙකුගෙන් පමණ සමන්විත නිලධාරී කණ්ඩායමක් මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රකාශය මගින් ජාතීන් අතර ආගම් අතර එදිරිවාදිකම් ඇතිවෙන ආකාරයේ කටයුතු සිදුවී තිබේදයි මේ මගින් විමර්ශනය සිදු කරනු ලබනවා. පාස්කු ප්‍රහාරය මෙහෙය වූයේ මුස්ලිම් දේශපාලන කිහිප දෙනෙකු බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. අද ඇමුල්දැනියේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමතිවරු ඉවත් කර දැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේද මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ බලපෑම මත බවයි. මේ රටේ වගකීම දරන අධිකරණ ඇමතිවරයා විදිහට මේ රට බෝම්බ පුපුරලා ලේවලක් කරන්න සූදානමින් ඉන්න සහරාන්ලගේ කල්ලිය 32ක් මේ රටේ ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වා. එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක් නැහැ කියපු, එක වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ් බදුරුද්දීන්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජබිර් රහ්මාන්ගෙන්, රාජිද සේනාරත්නගෙන් අපි අහනවා. එදා පාස්කු ඉරිදා විය ගිය 271ක් ජනතාවගේ ජීවිතවලට ඒගොල්ලෝ වගකීම බාර ගන්නවාද කියලා. එදා පාර්ලිමේන්තුවේ හිටියා මුස්ලිම් ඇමතිවරු මන්ත්‍රීවරු 17 දෙනෙක්ගේ කණ්ඩායමක්. ඒ 17 දෙනාගේ කණ්ඩායමේ දාගමැතිට බල කරා විජේදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධූරෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයට කවදාවත් ඉතිහාසය අනුවම රටට වැඩි වටින්නේ බහුතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි වෙයි කියලා තියෙන බය නිසා
එදා රනිල් වික්‍රමසිංහට සිද්ධ වුණා අන්තවාදී ජාතිවාදී මුස්ලිම් මන්ත්‍රීවරු 17 දෙනාගේ නියෝගය ක්‍රියාත්මක කරලා මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කරන්න. පොලිසියට බලය තියෙන පාස්කුවිරුද්ධ ප්‍රහාරය මෙහෙවපු දේශපාලන නායකයෝ කවුද කියලා හොයාගන්න. මේක පොලිසිය හොයන්න ඕනේ නැහැ. මේක මම කිව්වා පාර්ලිමේන්තුවේදී. මේක මෙහෙව්වේ රිෂාඩ් බදුද්දීන් කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙව්වේ හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. මේක මෙහෙවන්න ත්‍රස්තවාදීන් ආරක්ෂා කරේ මුජිබුර් රහමාන් කියලා මම දැනුත් කියනවා. ඒ වගේම එදා ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කරුවේ අසාඩ් සාලිය කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකද්ද මේක හොයාගන්න පොලිසියට තියෙන ප්‍රශ්නේ? බෙල්ලන්විල අත්තේඩිය අභය භූමියේ වගුරු බිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වනජීවි නිලධාරීන් විසින් අද අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර අදත් ස්ථාන කිහිපයක සිදු වූ වන විනාශයන් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණා. කතරගම පූජා භූමිය ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවන බව පවසමින් ඒ අවට සහ මැණික්ගඟ දෙපස ඇති ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අවුරුදු 150ක් 200ක් වෙන ගස්. ඒකට අවුරුදු කීයක් මේ එලිපෑඩ් එකේ චොපර් පෑවද? දැන්ද මේ අතුවදින්නේ. චොපර් 3 මේක නැවත්තලා තියෙනවා. එලෙස කපා ඉවත් කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික්ගඟද අද වන විට අපවිත්‍ර වී තිබෙන්නේ මෙලෙසින්. පුදබිමට සෙවණක් වූ මේ රූස්ස ගස් කපා ඉවත් කිරීම නිසා එහි පැමිණෙන බැතිමතුන් සහ වෙළඳ ප්‍රජාව අද වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. ජක්වත් මුකුත් නැහැ අවුව පේන්නේ නැහැ මේ ගස් කපන එකේ මාර මේකක් තියෙන්නේ දැන්. බඩාවමට දඩුවම් දෙනකොට ඒ දඩුවම් අපිට ලැබෙනවා. ඒකයි මේ වෙලා තියෙන්නේ. අපි නම් දවසකට ඇවිල්ලා ඇයි ඔලුවට වහගෙන හරි මේවා ඉන්න මිනිස්සුන්ට ඊට වැඩිය. අනිත් එක මේ රටේ දේවල් මේ නාස්ති වෙලා යන්නේ නේ. එමෙන්ම අම්පාර ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අයත් සෙංගමුව කරංකෝව උරුකුමලේ සහ ආමට්ටුවන් යන රක්ෂිත ප්‍රදේශයන්හි සිදුවන වන විනාශයන් පිළිබඳ තොරතුරු අද දෙරණට වාර්තා වුණා. රක්ෂිතයේ තැනින් තැන අක්කර 20කට වැඩි ප්‍රදේශයක කිසියම් පිරිසක් විසින් ගස් කපා එලිපෙහෙලි කර ඇති අයුරු අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති මාතලේ නකල්ස් කඳුමුදුනේ පිටවල පතන ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් හා වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට එරෙහිව ජනතාව ඊයේ නිහඬ විරෝධතාවයක නිරත වුණා. එම පද්ධතියේ පවතින ශ්‍රී ලංකාවටම ආවේනික සතුන් සහ ශාක ආරක්ෂා කර ගැනීමට ඉඩ දෙන ලෙස බල කරමින්. ආර්ථිකයෙන් පාර සංවර්ධනය කිරීම. හරි. ඒකට අරන් තියෙන ගල් ටික පතනේනේ. නෑ. එක ගහක් විතර කැපුණා. අනිත් ඒවා අතු කීපයක් කැපිලා තියෙනවා. අපි වගකීමෙන් කියන්නේ එක ගහයි කැපුණේ කියලා. ඔව්. දැන් ඔයගොල්ලෝගේ වාර්තාව මම කියුවා. ඒකේ තියෙන සෙන්ටිමීටර 20ක වට ප්‍රමාණය ඇති එක ගහක් තියෙනවා. අපිම මුල් හොයාගත්තා මෙතන 5ක්. මේ වුණා වක්නි වුණා. ඕකෙටම දැන් දෙන්නයි වාරණදී. මිනිහෙක්ට ගහක කොල්ලක වටිනකම තේරෙන්න ගහකොළ නැති වෙන්න ඕන. මේ අතර බෙල්ලන්විල අත්තිඩිය අබේ භූමියේ වගුරු බිම් ගොඩ කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද අත්අඩංගුවට පත් වුණා. ඒ ටිප රථයක් සහ ට්‍රැක්ටර් රථයක්ද සමගින්. සැකකරුවන් නොගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. තවත් පුවත් කිහිපයක් දැන්. පසුගිය 11 වෙනිදා සිරිපා වන්දනාව නිමකර රම්බොඩ ඔය රක්ෂිතේ විනෝදචාරිකාවක නිරත වෙමින් සිටියදී දින 2කමාරක කාලයක් අතුරුදන්ව සිටි තරුණයෙකු අද පොලිසිය හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සිදු කළ මෙහෙයුමකදී සොයාගනු ලැබුවා. පොළේ තියෙන හැම සුන්දරත්වයකම පිටිපස්සේ තියෙන භයංකාරත්වය. දියැලි වල ගිහලා සෙල්ෆි ගහන්න යනවා. දෙන්න වැටෝද වෙන්න ආවනම් විනෝද වෙලා යන්න ඕන. සුන්දරත්වය විඳ ගන්න ඕන. අනවශ්‍ය දේවල් කරන්න යන්න බෑ. අද දින ඔස්සේ පසුගියදා වාර්තා කළ මල්වත ඔය හරහා කේබල් පාලමක් මගින් අවදානම් ගමනක නිරත වන ජනතාව වෙනුවෙන් නව පාලමක් ලබා දීම සඳහා මුල් කළ තැබීම අද රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. මඩකලපුව කල්මුනේ ප්‍රධාන මාර්ගයේ කත්තන්කුඩි නගරයේ ඊයේ රාත්‍රියේ සිදුවූ යානතුරකින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබූ අතර අනතුර ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. පොළොන්නරුව ඉසෙඩ්ඩී ඇලට වැටුණු වන අලියෙකු පැය 8ක මෙහෙයුමකින් පසු අලුත් ඔය රක්ෂිතයට පළවා හැරීමට වෙහෙරගල හා මාදුරු ඔය වනජීවී කාර්යාල නිලධාරීන් කටයුතු කළා. අදිනවා.
ඉතින් මොකද කරනවද? මිරිගම කිඳිවල කොස්හෙන් කන්ද ප්‍රදේශයේ ලිඳක් හිස් කිරීමට ගිය පුද්ගලයෙකු ජල මෝටරයේ සිදු වූ විදුලි කාන්දුවකින් විදුලි සැර වැදීමිය ගොස් තිබෙනවා. මේ මල්ලි ඔම මේ අපරාධ කෙරුවේ උඹට තිබුණානේ කරන්ට් එක නොදා ඉන්න ඔබ දන්නේ නැද්ද කරන්ට් එක වැදුණු මිනිස්සු මැරෙනවා කියන එක මට වෙන කියන්න දෙයක් නැහැ උඹලා තරහ වෙලා ඉන්නේ නැහැ. ඒ සමගින් අද දින රාත්‍රී 10 ප්‍රධාන පොත් ප්‍රකාශයකින් අවසන්. සුබ රාත්‍රියක්.